අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරම ශ්‍රද්ධා 6 ප්‍රධාන පුවත් විකාශය සමග මම භාග්‍ය ධනංජිල්ල ගොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නීතිපතිගෙන් බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා. නිලධාරීන් හෝ වේවා රැඳවියන් හෝ වේවා මට ප්‍රශ්නයක් නැහැ. මම තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. නැගෙනහිර පුරාවිද්‍යා ස්ථානවලින් 60% විනාශ කර ඇති බවට පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගෙන් අනාවරණයක්. පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට රාජ්‍ය අනුග්‍රහය. ඉන්දියාවේ අමුතු ඉස්කෝලේ. චෙන්නයි නැවතත් දින 12කට වසා දමයි. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1947ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනදී හඳුනාගත් නව ආසාදිතින් 22 දෙනාත් සමගින්. ඊයේ දිනේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතින් 22 දෙනාගෙන් 18 දෙනෙකුම ඩුබායිහි සිට පැමිණ නිරෝධායනයට ලක්වන අය වන අතර කටාර් සිට පැමිණි 2 දෙනෙකු රුසියාවෙන් පැමිණි අයෙකු සහ එක්සත් රාජධානියෙන් පැමිණි අයෙක්ද වන බවයි වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළේ. මේ දක්වා වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ තොරතුරු වලට අනුව ආසාදිතයින් 490 දෙනෙකු තවදුරටත් දිවයින පුරා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1446ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට සැකසහිතව රෝහල්වල විමර්ශනය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 43ක්. මේ දක්වා මෙරටින් වාර්තා වී තිබෙන කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා මෙරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 11ක්. මේ අතර චෙන්නයිහි සේවයෙන් යුතු ඉන්දිය නාවිකයින් 50 දෙනෙකු ඊයේ සවස දිවයිනට පැමිණ තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් SG9667 දරණ ගුවන් යානයකිනුයි එම පිරිස පැමිණ තිබුණේ. ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එම නාවිකයන් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු පවසන්නේ. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරණ විශේෂ ගුවන් යානයකින්. මෙම පිරිසද ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණයට ලක් කර අතර පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා. ලංකාව තුළ පවතින බන්ධනාගාර අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්ව තිබෙන බව නීතිපති දප්පුලද ලිවේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අද උදෑසන නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව පර්යේෂණ හා විශෝධන පුහුදු මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී බන්ධනාගාර නිලධාරීන් අමතමින්. කරු ජනාධිපතිතුමන්ගෙන් ප්‍රමුඛ රජය බන්ධනාගාරයේ නීතිය ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක වන අවස්ථාවේදී මම හිතන්නේ මගේ පැමිණීම කාලෝචිතයි. එතකොට අපි දැන් හොයන්නේ අවංක කාර්යක්ෂම නිලධාරීන්. දැන් මහජන විශ්වාසය මේ ආයතනය කෙරෙහි බිඳ වැටිලා පහත් තත්ත්වයක තියෙනවා. බන්ධනාගාරවල නීතිය ආධිපත්‍ය බිඳ වැටිලා අපි ඍජුව කතා කරමු. මෙතනට එන්න කලින් මම තමුන්වහන්සේලාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග කතා කරලා මෙතනට ආවේ. නිකන් නෙවෙයි. සහ පිටින් මට එන තොරතුරු. මත මම කියන්නේ කනගාටුයි කියන්නේ. මේකේ ඉන්නවා දූෂිත නිලධාරීන් පිරිසක්. ඒ නිලධාරීන් හඳුනා ගන්න ඕනේ. ඒක නායක වගකීමක්. එතකොට මේ බන්ධනාගාර දැන් මේ අද පවතින තත්ත්වයේ අනුව අපරාධ පිටියක් බවට පත් වෙලා අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටි සෙල්ලම් පිටි අද සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තියෙන බන්ධනාගාරය. ඒ මොකද මෙතන විනයක් නැහැ. රැඳවියන්ගේ විනයක් නැහැ. නිලධාරීන්ගේ විනයක් නැහැ. අවංක නිලධාරීන් ඉන්නවා ඒක මම දන්නවා. නමුත් බහුතරය හදන්න ඕනේ මෙතන. අල්ලස දූෂණයට නිලධාරීන් අබ්බැහිලා ඉන්නේ මේකේ. ප්‍රබල අපරාධ සංවිධානය වෙන්නේ මේක ඇතුලේ. එතකොට පාතාල කල්ලි මේක ඇතුලේ ඉන්නවා. තමුන්වහන්සේලා දන්නවා. නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කරන රැඳවියන් නිලධාරීන් ආරක්ෂා කරන පුනරුත්ථාපන හරියට සිදු වෙනවා. පුනරුත්ථාපනයක් සිදු වෙනවා නම් ඒ පුනරුත්ථාපනය වෙලා යහපත් පුරවැසියෙක් නැවත සමාජගත වෙන්න ඕනේ. ඒක වෙනවද මෙතන? ඒක වෙලා නැහැ. ඒකයි මේ රටේ අපරාධ රැල්ල දිනෙන් දින වැඩි වෙන්නේ. මේක හදන්න රට හදන්න මේවා හැදෙන්න ඕනේ. මේවා හැදෙන්නේ නැත්නම් රට හදන්න බෑ. මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන්න තමුන්වහන්සේලා. මිනිස්සු බලන් ඉන්නවා යහපත් පරිසරයක ජීවත් වෙන්න. තමුන්වහන්සේලා නීතිය ක්‍රියාත්මක කරොත් හරි විදියට තමුන්වහන්සේලා නීතියෙන්ම ආරක්ෂා වෙයි. ඒකයි මං කියන්නේ. සේවයක් කරන්න මේ රටේ මිනිස්සුන්ට බලන් ඉන්නවා මෙතන. මිනිස්සු තමුන්වහන්සේලා මහජනගේ මුදල් වලින් ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ එහෙමයි. එතකොට කාලේ නාස්ති කරන්න එපා. මම මෙතනට ආවේ නීතිය උල්ලංඝනය කරන අයට පණිවිඩයක් දෙන්න.
නිධාරී නොහෝ වේවා රැඳවී යන්න හෝ වේවා මට ප්‍රශ්නයක් නැහැ. මම තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. අනික තරාතිරම් නොබලා. පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට කටයුතු කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. මෙම සාකච්ඡාව ත්‍රෛනිකායික මහානායක අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය සමගින් පැවැත්වුණා. මෙහිදී ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂයමාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. එහිදී බෞද්ධ උපදේශක සභාව තුන් උපදෙස් ක්‍රියාත්මක කරමින් පවතින බව සඳහන් කළ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් සුරක්ෂිත රටක් නීතිකරුක සහ විනයකරුක සමාජයක් උදෙසා සහ පුරාවිද්‍යා ස්ථාන සුරකීමට කාර්යසාධක බලකා දෙකක් පත් කිරීම සම්බන්ධව මහා සංඝරත්නයේ ප්‍රශංසාව පළ කළා. පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ වත්මන් තත්ත්වය බෞද්ධ උපදේශක සභාව විසින් එහිදී ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දීම සිදු කෙරුණු අතර පිරිවෙන් විෂය නිර්දේශ සහ විෂයමාලාවේ සංශෝධනයක් විය යුතු බවයි උන්වහන්සේ එහිදී අවධාරණය කළේ. මම ජනාධිපති කාර්යසාධක බලකායන් දෙකක් අපි පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා. මේ සකස් කරන ජාතික ප්‍රතිපත්තිය ඇමතිවරු මාරු වෙනකොටත් ආණ්ඩු මාරු වෙනකොටත් වෙනස් කරන්නේ නැතුව සෑම දෙයක්ම පිළිගත්ත ප්‍රතිපත්තියක් හැටියට පවතින්නට එක සාකච්ඡාවට භාජනය කරන්නට කියලා මම ඒකලකින් ඉල්ලා සිටියා. දිවෙන් අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති වෙන්නට ඕනේ. ඒ සඳහා මම හිතන්නේ ජනාධිපති කොමිෂනර් පත් කරලා ඊට පසුව විශේෂයෙන් 2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශات අරගෙන ඒ වගේම මේ අලුත් නිර්දේශات අරගෙන නැවතත් ඒ ක්‍රියාත්මක කිරීමට කාර්යසාධක බලකායක් පත් කරනවා නම් හොඳයි කියලායි අපි කල්පනා කරන්නේ. ඉරිදා දවස්වල උපකාරක පන්ති පවත්වනවා. ඒ නිසා දහම් පාසල් අත්තර දාලා ටියුෂන් පන්ති වලට යන්නට ළමයි පෙළඹිලා තිබෙනවා. අවුරුදු 18 වෙනකන් ළමයින්ට පන්ති ඉරිදා නොපැවැත්විය යුතුයි. ඒ නිසා මම යෝජනා කරනවා ලංකාවේ සියලුම උපකාර පන්ති සෑම ඉරිදා දිනක උදේ 6 සිට සවස 2 දක්වා සම්පූර්ණයෙන් පොහොය දවස්වලත් නතර කළ යුතුය කියලා මා මෙහිදී යෝජනා කරනවා. මේ අතර පිරිවෙන් කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමේ වැදගත්කමද සාකච්ඡාවට ලක් කර ඇති අතර ඊට අමතරව උපාධිධාරී භික්ෂුන් වහන්සේ සහ ධර්මාචාර්ය විභාගයේ සමත් සිල් මාතාවන් පාසල්වල බුද්ධ ධර්මයේ විෂය ඉගැන්වීමට යොදාගත යුතු බවද මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හුවයි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙල පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනාගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළ බවත් ශ්‍රී ලංකාවේ වෛරස් පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් නෙවන ලද වෛද්‍ය ආධාර තොගයේ ලයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මීට අමතරව යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමු වී COVID-19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. වසංගතයේ හේතුවෙන් උද්ගත වැති තත්ත්වය හමුවේ ණය කපා හැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ප්‍රතිඵලදායක වනු ඇති බවත් මේ අවස්ථාවේදී ලංකාවට අවශ්‍ය වන්නේ ආයෝජන පමණක් වන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. නැගෙනහිර පළාත තුළ ඇති පුරාවිද්‍යා වටිනාකම් වලින් යුත් ස්ථානවලින් 60% පමණ මෙවන විට විවිධ කණ්ඩායම්වල මෙහෙයවීමෙන් විනාශ කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු සඳහා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ 3 වෙනි වතාවටත් සාක්ෂි දීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ වැඩම කළා. එහිදී කොමිසම හමුවේ සාක්ෂි දෙමින් උන්වහන්සේ සඳහන් කළේ නැගෙනහිර පළාත් තුළ මේ වන විටත් පුරාවිද්‍යා ස්ථාන 60ක් පමණ විවිධ පිරිස්වල මෙහෙයවීමෙන් විනාශ කර ඇති බවයි.
එමෙන්ම උන්වහන්සේ කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ නැගෙනහිර බොහෝ තරුණ කණ්ඩායම්වලට අපේ පුරාවිද්‍යා ස්ථානවල ඇති වටිනාකම ගැන කිසිදු තැකීමක් නොමැති බවත් දැනට නැගෙනහිර තිබෙන පුරාවිද්‍යා ස්ථාන 1089ක් පමණ පවතින බවයි. මෙරට තුළ නිකාබ් සහ බුර්කා පැළඳීම තහනම් කළ යුතු බවයි උන්වහන්සේ එහිදී සඳහන් කළේ. බෙදුම් වාදයක් නිර්මාණය කළ හලාල් ක්‍රමය අහෝසි කිරීමට 2013 වසරේදී මුස්ලිම් නායකවරුන් තීරණයකට එළඹුණද මේ වන විට යළිත් හලාල් සලකුණ වෙනස් කරමින් විවිධ නිෂ්පාදන යළි වෙළඳපොළ වෙත නිකුත් කිරීමට ඇතමුන් කටයුතු කර ඇති බවද උන්වහන්සේ කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. අනතුරුව කොමිසම ඥානසාර හිමියන්ගෙන් ප්‍රශ්න කළේ ඉදිරියට මතු ඇති ජාතික අවදානම් මොනවාද යන්නයි. එහිදී උන්වහන්සේ පැවසුවේ අන්තවාදී ඉගැන්වීම් සිදු කරන තෙක් මේ ගැහැට විඳීමට සිදුවන බවත් බුද්ධ්‍යංශ හා ආරක්ෂකංශවල දැඩි අවධානය මගින් කළ හැක්කේ එය පාලනය කිරීම පමණක් බවයි. ඓතිහාසික රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාජානන් වහන්සේට පළඳා තිබූ වසර 80ක් පැරණි චූඩාමාණික්‍ය සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා රුවන්වැලි මහා සෑය මළුවේ අභිනවයෙන් ඉදිකළ සුගන්ධ කුටියේ තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ රාත්‍රී අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බුරුම රජයෙන් ලැබුණු මෙම චූඩාමාණික්‍ය 1940 වසරේ ජූනි මාස 17 වනදා රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ නව ප්‍රතිසංස්කරණයෙන් පසුව චූඩාමාණික්‍ය මහා සෑයේ පළඳවනු ලැබුවා. පසුව එම මාණික්‍ය කාලයත් සමග දුර්වලතාවයට පත්වීම හේතුවෙන් ඒ සඳහා නව චූඩාමාණික්‍යයක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පළඳන්නට යෙදුණා. මෙම නව චූඩාමාණික්‍ය කොත් වහන්සේට පැළඳීමෙන් පසු ගලවා ඉවත් කරනු ලැබූ වසර 80කට වඩා පැරණි චූඩාමාණික්‍ය පෙරහැරින් රැගෙනවිත් සැදැහැවතුන්ගේ වන්දනාව පිණිස රුවන්වැලි මහා සෑය පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සුගන්ධ කුටියේ තැන්පත් කළා. මෙම පුණ්‍ය කටයුත්ත අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ රුවන්වැලි මහා සෑය චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ අටමස්ථාන විහාරස්ථානයන්හි නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙනුයි සිදු කෙරුණේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ උතුරු කොටසේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එක් වුණා. අද උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙයාකාරයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන කිහිපයක ඉදිකිරීම් කටයුතු එහිදී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මේ සමහර ඒවයි වැඩ බොහොම දුර්වලයි. ඉතින් වැඩි හරියක් කරලා තියෙනවා හොඳ සමාගම්. සමහර සමාගම් වැහිලා ගිහිල්ලා තියෙනවා මොකද සල්ලි දෙන්නේ නැතුව. ඒ සල්ලි අපි දුන්න ගමන් ඒකට වැඩ පටන් අරගනි මම හිතන්නේ. පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න තමයි බලාපොරොත්තු. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ දෙවන කොටස මීරිගම සිට කුරුණෑගල දක්වා ක්‍රියාත්මකයි. එම කොටසේ ඉදිකිරීම් මෙම මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණද වැඩ අවසන් කිරීමට තවත් මාස 9ක කාලයක් ගත වුණු ඇති බවයි අමාත්‍යාංශ ලේකම් RWR ප්‍රේමසිරි මහතා එම නිරීක්ෂණය අතරතුරදී සඳහන් කළේ. ඉන් අනතුරුව උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වලට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක්ද පැවැත්වුණා. මාධ්‍යවේදීන්ට ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවව මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. පහුගිය වර්ෂ ගණනාව පුරාවම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන හැඳුනුම්පත් මාධ්‍යවේදීන් දරනු ලබනවා. මේ හැඳුනුම්පත පිළිබඳව වැඩි උනන්දුවක් මේ අවස්ථාවේදී ඇති වෙලා තියෙනවා. පහුගිය කොවිඩ් සංගතයට රට ඇඳිරි නීති ආදිය පනවපු වෙලාවේදී මේ හැඳුනුම්පත දරන මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවකින් තොරව තම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අවසරය අදාළ අංශ සමග සාකච්ඡා කරලා ලබා දුන්නා. එතකොට මේ හැඳුනුම්පත ලබා දීම සිදු කරන බලධාරියා වශයෙන් මේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ හැඳුනුම්පතට තියෙන මේ විශ්වාසනීයත්වභාවය, ගෞරවය සහ විශේෂයෙන්ම මේ හැඳුනුම්පත ලැබෙන්නේ ඒ වෘත්තියේ යෙදී සිටින කෙනෙක් බවට සනාථ කරගනිමින් තමයි නිකුත් කළ යුතු වන්නේ. දැනට මේම කාර්ය කරන මේ බලය තියෙන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මම පැහැදිලිවම කියනවා කුමන අවස්ථාවකදීවත් මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම හෝ ඒක අධීක්ෂණය කිරීම හෝ කුමන ආකාරයක හෝ බලයක් පැවරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සාකච්ඡාවක් හෝ යෝජනාවක් හෝ කිසිදු සිදුවීමක් සිදු වෙලා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. ඒක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්
තරයේ ප්‍රතික්ෂේප කරනවා. අධ්‍යාපනය කියන්නේ පොතපතේ දැනුම උකහා ගැනීම පමණක් නොවේ. තමන් උගත් දැනුම තිරසර ලෙස භාවිතයට ගැනීමත් අධ්‍යාපනයේම කොටසක් බවට පත්වෙනවා. එලෙසින් අධ්‍යාපනයේ පරමාර්ථයේ තේරුම් ගනිමින් පරිසරයට අහිතකර වූ ප්ලාස්ටික් සමග ගනුදෙනු කරන පාසල් ළමුන් පිරිසක් අපිට ඉන්දියාවෙන් වාර්තා වනවා. මේ පාසල් සිසුන්ගේ ගනුදෙනුව ප්ලාස්ටික් වලට පමණක් සීමා නොවි. ලෝකයේ ඉදිරියේ අනාගතයට බලපෑම් එල්ල කරන ප්‍රබල තීරණයක් වීමයි මෙහි විශේෂත්වය. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඩිස්පූර් නගරයෙන් ඔබ්බට වන්නට මේ පාසල පිහිටා තිබෙනවා. මේ පාසලට නම යොදලා තියෙන්නේ ආක්ෂර් සංසදය ලෙසයි. සිසුන් 20 දෙනෙකුගෙන් ආරම්භ කරපු මේ පාසලේ දැනට සිසුන් 110 දෙනෙක් විතර ඉගෙනුම ලබනවා. මේ නිර්මාතෘවරුන් වන්නේ පර්මිතා ශර්මා සහ ඇගේ සැමියා වන මැසින් මුක්තාර්ය. ඔවුන් දෙදෙනාගේ අදහසක් අනුවයි මේ අපූරු වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව සෑම සතියකට වරක්ම තම නිවෙස්වලින් හා අවට ප්‍රදේශයෙන් එක් රැස් කරන ලද විවිධ ප්ලාස්ටික් භාණ්ඩ 20ක් පමණ රැගෙන ඒම මෙම පාසල සිසුන්ට අනිවාර්ය දෙයක්. මෙහි නිර්මාතෘවරුන් දෙමව්පියන්ට පවසා තිබෙන්නේ ඔබේ දරුවන්ට නොමිලේ මෙහි අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් පාසල් ගාස්තු ලෙස ප්ලාස්ටික් ද්‍රව්‍ය පාසලට එවන ලෙසයි. මෙහිදී තවත් කටයුත්තක් සිදු වෙනවා. ඒ තමයි පාසල වෙත රැගෙන එන ප්ලාස්ටික් බෝතල් වලට පොලිතීන් මලු දමා පරිසර හිතකාමී ලෙස ගඩොල් නිර්මාණය කිරීමයි. එවැනි ගඩොල් වලින් විවිධ නිර්මාණ මේ පාසලේදී සිදු කරනවා. පාසල නිර්මාතෘ වන පර්මිතා ශර්මා පවසන්නේ දැන් දරුවන් මේ ගැන වඩාත් දැනුවත් වගේම ප්ලාස්ටික් ගිනි තැබීම ශරීරයට අහිතකර බව දන්නා බවයි. ඒ වගේම දෙමව්පියන්ටද ඒවායේ අහිතකර බව කියා දෙන බවත් දෙමව්පියන්ද ඒ ගැන තේරුම් ගනිමින් සිටින බවයි. තවත් විශේෂ දෙයක් නම් පාසල් අධ්‍යාපනය ලබන අතරම මුදල් ලිපීමටත් මේ පාසලෙන් අවස්ථාව සලසා දී තිබීමයි. වයසින් බාල සිසුන්ට උගන්වන වැඩිමල් සිසුන්ට පැය ගණනට ගෙවීමක් සිදු කරන අතර වෘත්තීය පුහුණුව මගින්ද ළමුන් රැකියා සඳහා පුහුණු කරනවා. පාසලේ නිර්මාතෘවරුන්ගේ බලාපොරොත්තුව මෙහි ඉගෙනුම ලබන දරුවන් යම් හෝ නිපුණත්වයක් ලබා දෙපයින් සිටගනී යන්නයි. ඒ සඳහා මේ පාසලෙන් වෘත්තීය මට්ටමට ළඟා විය හැකි මොඩලයක් නිර්මාණය කිරීමටද ඔවුන් උත්සාහ ගනිමින් සිටිනවා. ජීවිතයක් ජීවත් කරවීම උදෙසා ක්‍රියාවට නැංවෙන ශ්‍රද්ධා රුධිරදාන ව්‍යාපෘතිය දිවෙන පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. රටෙහි පවතින මෙම අසීරු කාල සීමාව ආරම්භයේ සිට මේ දක්වා රුධිරදාන කඳවුරු 84ක් පවන පැවැත්වීමට අපිට හැකියාව ලැබුණ අතර රුධිරදායකින් 5600කට අධික පිරිසක් ශ්‍රද්ධා රුධිරදාන ව්‍යාපෘතිය සමගින් එක් වුණා. හෙට දිනේදීද එනුව ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වීමට නියමිතයි. මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යාලයත් එක්ව දියත් කරනු ලබන ශ්‍රද්ධා රුධිරදාන ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. කොරෝනා වසංගත අභියෝගය හමුවේ රටෙහි උද්ගතව ඇති රුධිර හිඟය දුරු කරමින් ජාතික රුධිර සංචිතයට දායක වීම උදෙසා මෙවරද ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු දිවයිනම ආවරණය වන පරිදි විවිධ ස්ථානයන්හිදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අද දිනේදී සෙවණගල එලිසන් කන්ද ප්‍රජාශාලාවේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුර සාර්ථකව පැවැත්වුණා. එමෙන්ම හෙට දිනේදී නිකතැන්න ප්‍රජාශාලාවේදී අභයපුර ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී කොතලාවල සංකපිට්ටි විහාරස්ථානයේ සහ බදුරලිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වෙනවා. මෙවැනි අසීරු මොහොතක ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු වලට සහභාගී වී දුර්ලභ පුණ්‍ය කටයුත්තක කොටස්කරුවෙකු වන්නට ඔබටත් අවස්ථාව උදා වෙනවා. සිව් දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව් දෙස පුවත්.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සටහන් මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සැලසා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. ඒ අනුව www.onlineexams.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රතිඵල සටහන් බාගත කරගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ. එමෙන්ම මෙම මහතා පෙන්වා දෙන්නේ 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වූ සිසුන් පාසල්වල උසස් පෙළ පන්තිවලට ඇතුළත් කිරීම සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමේදී එම ප්‍රතිඵල සටහන ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවයි. ඒ අනුව එක් දින සේවා මගින් ඒ සඳහා සහතික පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවද ඒ මහතා පෙන්වා දෙනවා. දැනට වෙළඳ පොලේ පවත්නා කහකුඩු සහ කහ බීජ හිඟයට පිළියමක් ලෙස දිවයින පුරා හෙක්ටයාර් 2200ක අලුතින් කහ වගා කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. අමු කහ කිලෝග්‍රෑමයක් රුපියල් 250 300 අතර මිලකට අලෙවි වූ අතර වියලි කහකුඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 750ක පාලන මිලක් රජය විසින් නියම කර තිබුණේ කහකුඩු හිඟයට පිළියමක් ලෙසින් බවයි. එමෙන්ම කහකුඩු සඳහා ඉල්ලුම ඉහළ යාම සහ ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වැඩි මිලට විකිණීම සඳහා කහ සංගවා තබා ගැනීම හේතුවෙන් රට තුළ කෘත්‍රිම කහ හිඟයක් පවතින බවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. හැටන් දික්කොය නගර සභාව යටතේ පාලනය වන හැටන් මහජන වෙළඳ පොළට පිටුපස පාරිභෝගිකයන්ට අවහිර වනසේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳ සැල් කඩා ඉවත් කිරීමට හැටන් දික්කොය නගර සභාවේ නිලධාරීන් විසින් අද උදෑසන කටයුතු කළා. එම අනවසර වෙළඳ සැල්වල වෙළඳාම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම හැටන් දික්කොය නගර සභාවේ නිලධාරීන් සහ සේවකින් එම ස්ථානයට පැමිණ එම අනවසර වෙළඳ සැල් කඩා ඉවත් කර එම වෙළඳ සැල්වල අලෙවි කිරීමට තිබූ භාණ්ඩ සහ කඩා ඉවත් කළ වෙළඳ සැල්වල උපකරණ නගර සභාව වෙත රැගෙන යාමටයි කටයුතු කරනු ලැබුවේ. හැටන් මහජන පොළ භූමිය හරහා හැටන් ලංගම සහ පෞද්ගලික බස් නැවතුම්පළට පිවිසීමට ඇති කෙටි මාර්ගයේද මහජන වෙළඳ පොළ හරහා පිහිට ඇති අතර එම මාර්ගයේ අනවසර වෙළඳ සැල් ඉදිකිරීම නිසා මහජන වෙළඳ සැල්ට පැමිණෙන පාරිභෝගිකයන් මෙන්ම ඒ හරහා ගමන් ගන්නා පාරිභෝගිකයන්ද දැඩි පීඩාවට පත්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මහජන වෙළඳ පොළ පිටුපස අනවසර වෙළඳාමේ නිරතව සිටින වෙළඳුන්ට ඉන් ඉවත් වන ලෙසට අවස්ථා කිහිපයකදී හැටන් දික්කොය නගර සභාවේ නිලධාරීන් විසින් දැනුම් දී තිබුණද එම ඉල්ලීමට එම වෙළඳුන් නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා එම වෙළඳ සැල් කඩා ඉවත් කිරීමට නගර සභාවේ නිලධාරීන් කටයුතු කරනු ලැබුවා. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ. හෙට ජුනි මස 20 වෙනිදා ජාත්‍යන්තර සරණාගත දිනය ජුනි මස 20 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. සෑම දිනකම සරණාගතීන් මුහුණ දෙන පීඩා සහ එම පීඩාවන් ඉස්මතු කරමින් සරණාගතීන්ට ඔවුන්ගේ සුබ සාධනය සඳහා යමක් දායාද කර දීමෙන් ඔවුන්ට ආධාර කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කිරීම වෙනුවෙනුයි ලෝක සරණාගත දිනය නම් කර ඇත්තේ. තවත් ශතවර්ෂ දෙකක පමණ කාලයකින් මිහිපිටදී නැරඹීමට නොලැබෙන දුර්ලභ දර්ශනයක් වූ පූර්ණ සූර්යග්‍රහණයක් මෙරට ජනතාවට දැක ගැනීමට හැකියාව ලැබී ඇත්තේ 1955 ජුනි මස 20 වන දිනයි. මෙම පූර්ණ සූර්යග්‍රහණය සෑම රටකටම දැක ගැනීමට අවස්ථාව නොලැබුණු නිසා ලෝකයේ දස දිසින් විද්‍යාඥයින් විශාල පිරිසක් ලක්ෂ සංඛ්‍යාත මුදල් වැය කරමින් යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ රැගෙන එය නැරඹීමට මෙරටට පැමිණ තිබෙනවා. එදින උදෑසන 7:07 සිට 8:15 දක්වා එම පූර්ණ සූර්යග්‍රහණය දර්ශනය වී ඇති අතර සීගිරිය සහ කල්කුඩා ප්‍රදේශවලට පමණක් ඉතා පැහැදිලි ලෙස එය දර්ශනය වී තිබෙනවා.
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් කැනඩාවේ ඔන්ටාරියෝහි හැමිල්ටන් නගරයේ ලොව ප්‍රථම වාණිජ්‍ය දුරකථන සේවාව ස්ථාපනය කර ඇත්තේ 1977 හිටවැනි දිනකයි. 1976 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ට ලැබුණු පේටන් බලපත්‍රය මතයි මෙම වාණිජ්‍ය දුරකථන සේවාව ස්ථාපනය කර ඇත්තේ. ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග තමිල්නාඩුවේ චෙන්නයි නගරය සහ තවත් දිස්ත්‍රික්ක 3ක් වසා දැමීමට ඉන්දිය බලධාරීන් කටයුතු කර ඇති බවයි. ඒ අනුව ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 13827ක් සහ මරණ 342ක් වාර්තා වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ COVID-19 වෛරසය හේතුවෙන් මුළු ආසාදිතයින් 3,81,539ක් සිදු ඇති අතර මරණ 12,606ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. තවත් දින 12ක කාලයක් වසා දැමීමට නියම වූ තමිල්නාඩුවේ චෙන්නයි නගරය සහ අනිකුත් දිස්ත්‍රික්ක 3 තුළ වසා දැමීමට නියමිත දින 12 තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට සහ කුඩා කඩ විවෘතව තැබීමට එරට රජය අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි සිව්වෙනි විශාලම නගරය වන චෙන්නයි නගරයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 37000ක් හඳුනාගෙන ඇති අතර තමිල්නාඩු ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 50000ක් හමු වී ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේ අතර අප්‍රිකානු කලාපය පුරා ඇති නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 84%ක්ම රටවල් 8කින් වාර්තා වන බව අප්‍රිකානු ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය කාර්යාලය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අප්‍රිකානු කලාපයේ රටවල් 47 පුරා ආසාදිතයින් 2,65,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 7,000ක් පමණ මිය ගොස් ඇති බවයි. ඒ අනුව දකුණු අප්‍රිකාව, නයිජීරියාව, ගානාව, අයිවරි කෝස්ට්, කැමරූන් යන රටවල් ඊට ප්‍රධාන වශයෙන් ඇතුළත් බවයි එම කාර්යාලය පෙන්වා දෙන්නේ. චීනයෙන් ඊයේ දිනේදී තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 25 දෙනෙකුම බීජිං වාසීන් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසයේ මූලාරම්භය සිදු වූ චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 83325ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 4634ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ නමුත් ලොව අනිකුත් රටවල ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමග චීනය දැන් පසුවන්නේ වැඩිම පීඩාවට ලක් වූ රටවල් අතර 21 වන ස්ථානයේ. එහෙත් මෙලෙස නව ආසාදිතයින් වාර්තා වීමත් සමග දෙවන කොරෝනා රැල්ලක් රට තුළ ඇතිවීම වැළැක්වීම සඳහා චීනය පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සඳහා බීජිං නගරනුවර ආසන්නයේ 5 ලක්ෂයකට අධික ජනතාවකට සංචාරක සීමාවන් පනවා ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ බ්‍රසීලයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදනය වූ පුද්ගලයන් 23050ක් එරටින් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1204ක් බවයි. එමෙන්ම රට සමස්ත වෛරස් ආසාදිතයින් 9,83,359ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරට මේ වන විට සිදු ඇති මුළු මරණ සංඛ්‍යාව 47869ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වෙනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.